මෙත් බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන්. සම්මා සම්බුදු සරණයි. සුපින්වත් ඔබ හැම දෙනාටම උතුම් දේශීය අභිමානීය රැගෙනින කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ බුද්ධාභිවන්දන උතුම් සද්ධර්ම දේශනා මාලාවේ අති උතුම් සද්ධර්ම දේශනාවකුයි ආරම්භ කරන්නේ. සුපින්වත්නි ඔබ හැම දෙනාටම ධර්ම ශ්‍රවණයට ආරාධනා කරමින් උතුම් සද්ධර්ම දේශනාව පවත්වනු ලබන අප ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි සිහිපත් කරන්නට ගාල්ල හිනිදුම ශ්‍රී ශාසනෝදයාරාම විහාරාධිකාරී තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක ජාතික ඉදමල් පූජාවේ ගෞරවනීය නිර්මාතෘවර ශාස්ත්‍රවේදී සද්ධර්ම වාගීශ්වර අප පින්වත් පූජ්‍යපාද කඩිහිංගල විනීත ගෞරවනීය ස්වාමින් වහන්සේ සාදුනදින් පාදාභි වන්දනෙන් පිළිගනිමු. සාදුහු සාදුහු සාදු. උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයේගෙන කටයුතු කරනු ලබනවා යූතිකා පංචාලි සහ උත්පලී යන දියණියන් බිරින්දෑවරු සහ සහෝදරියන් ඇතුළු සුපින්වත් පිරිස විසින් විශේෂයෙන් මරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ පෙබරවාරි මාස 2 වෙනිදා 79 වන වියට පත්වන කුමාරි පලාපත්පෙළ මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට පෙබරවාරි මාස 4 වෙනිදා 50 වන ජන්මදිනය සමරනු ලබන නලින් අබේවර්ධන සොහොයුරාටත් ඒ වගේම පෙබරවාරි මාස 22 වෙනිදා ජන්මදිනය සමරනු ලබන හිරුනි මහානාම දියණියටත් ඒ වගේම පෙබරවාරි මාස 26 වෙනිදා ජන්මදිනය සමරනු ලබන චන්දිම මහානාම සොහොයුරාටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට නිදුක් නිරෝගී භාවයේ සූපත් භාවය ප්‍රාර්ථනා කරන්නට. ඒ වගේම ඒ සියලු දෙනාගේ අරමුණු විදිහට විශේෂයෙන්ම සියලු දෙනාගේ ජීවිත සූපත් වේවා නිදුක් නිරෝගී භාවයේ සැලසේවා. ඒ වගේම තුම් ධර්මාභෝධය වේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම ධර්මාභෝධය ප්‍රාර්ථනා කරමින් සංසාරගත පරලෝසපත් වූ හැම දිනාටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලු අරමුණු එලෙසින්ම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කොට ගෞරවනීය ස්වාමීන් වහන්සේට සාදුන දින ආරාධනා කරමු. උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මෙත් සිතින් ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනීය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යන්නම් දාය නදියා පුලිනේච්චතීරේ යං සච්ච බද්ධගිරිකේ සුමනා චලක්ගේ යං තත්තයෝනක පුරේ මුනිනෝච්ච පාදං තං පාද ලාංචන මහං සිරසා නමාමි. හොරණ සීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ඒ වගේ මෙත් සදහම් විකාශයේ ප්‍රධාන අනුශාසක අවසරයි පූජ්‍යපාදප ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත ගුණගරුක කාරුණික පින්වත්නි, මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ මේ පැයට નિયમિત දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න. පින්වත්නි, සද්ධර්මය ශ්‍රවණය කරන වෙලාවන් වලදී අපි ධර්මයේ තුලින් ජීවිතේ හුඟක් දේවල් එකතු පහසු කරගන්න මෙත් සදහම් විකාශය සමග කටයුතු කරන බොහෝ දෙනා.
ලෝකයේ රටවල් 168ක ඉඳගෙන මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. Facebook අන්තර්ජාලය ඔස්සේ YouTube නාලිකාව ඔස්සේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරන පින්වතුන්ට තමන්ගේ ජීවිතේ සකස් කර ගන්නට යම්කිසි බණපදයක් ශ්‍රවණය කරන්නට අවකාශය සැලසලා දෙනවා වගේම ඒ තුලින් අපි නොදන්නා වූ කරුණු තවත් දැනගන්නට පුළුවන්කම තියෙනවා. දන්න කරුණු තව හිතේ ධාරණය කරගන්නට අමතක නොවෙන්නට මතක තියාගන්නටත් පුළුවන්කම තියෙනවා. ඒ තමයි මේ සද්ධර්ම දේශනාව වල තියෙන වටිනාකම. බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යහාට ධර්මයේ දේශනා කරන්නට මුලින්ම අකමැති වුණේ මෙච්චර වටින කියන දහමක් මේ මිනිස්සුන්ට තේරෙයිද? එදිනෙදා සමාජය තුල ජීවත් වෙන අරගලත් එක්ක කටයුතු කරන මිනිස්සුන්ට මෙච්චර නෛර්යානික සද්ධර්මයක් තේරෙයිද, වැටහෙයිද? නමුත් බුදුරජාන් වහන්සේ ඒ සද්ධර්මයේ දේශනා කරනවා. විශාල මිනිස්සු කොටසක් ඒ දහම් මාවතේ ගමන් කරනවා. අවුරුදු ගණනක් ගිහිල්ලත්, දහස් ගාණක් ගිහිල්ලත් තවමත් ලෝකයේ තුල ධර්මය හොයන අය ඉන්නවා. ඒ කෙනෙකුට ඒ දහම් පද මුණ ගැහුනොතින් තමන් සොයන දේ ලැබුණා කියලා සතුටු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒට කරන උදව්වක් හැටියට තමයි මේ සද්ධර්ම දේශනාවන් සිද්ධ වෙන්නේ. අද දවසේදී මේ සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන් පිළිබඳව සිහිපත් කරලා, ඔවුන්ගේ අරමුණු පිළිබඳව සිහිපත් කරලා, ඔවුන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කරලා සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නේ යූතිකා පංචාලි සහ උත්පලි යන දියණියන්, ඒ බිරින්දෑවරු සහ සහෝදරියන් ඒක රාශි වෙලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. අරමුණ හැටියට තබාගෙන තියෙන පෙබරවාරි මාසේ 2 වෙනිදා 79 වන වියට පත්වන කුමාරී පලාපත්වල මෑණියන්ටත් පෙබරවාරි මාස 4 වෙනිදා 50 වන වියට පා තබන නලින් අබේවර්ධන සොයුරාටත් පෙබරවාරි මාස 22 උපන්දිනයේ සමරන හිරුණි මහානාම දිනියටත් පෙබරවාරි මාස 26 වෙනි දින උපන්දිනයේ සමරන චන්දිම මහානාම සොයුරාටත් සෙත් පැතීම ප්‍රධාන අරමුණ හැටියට වුන් තබාගෙන තිබෙනවා. ඒ වගේම මෙලොව ජීවිතය යහපත් ධර්මානුකූලව ගත කිරීමට නුදුරේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගෙන තමයි මේ පින්කම දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ. ඉතින් ධර්ම දානීය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන දාන අතරින් උතුම්ම දානය. සබ්බ දානං ධම්ම දානං ගිනාති. සියලු දානයන් අතර දිනන දානය තමයි ධර්ම දානීය කියලා කියන්නේ. දිනන්නේ මොකක්ද පින්වතනි? මෙලව සහ පරලොව. වැනුවානං බුදු ගුණ වැනුවාමය, තනුවානම් තම සිත තනුවාමය, දෙනුවානං දං පිං දෙනුවාමය, දිනුවානං පරලොව දිනුවාමය. එනම් දිනනෝ නම් දිනන්නේ පරලොව. පරලොව දිනන එක තමයි තාමත්ම වටින්නේ. අපි මේ ලෝකේ ජීවත් වෙලා ඉන්නකොට කොච්චර දේවල් දිනනවද බලන්න. එක දිනිල්ලක්වත් දිනිල්ලක් නෙමෙයි. අපි ලෝකෙම ඉන්න කෝටිපතිය වෙනවා කියලා හිතන්නකෝ අද දවසේ. දිනුවා. මම ලෝකෙම දිනුවා. හැබැයි හෙට දවස වෙනකොට තව කෙනෙක් ලෝකෙ දිනලා. එතකොට අපි පරාදයි. සුසන්තිකා මහත්මිය දුවල ගත්තනේ පදක්කම. ඊළඟ අවුරුද්දේ වෙන කෙනෙක් ඒක ගත්තා. එතකොට මොකද වෙන්නේ? අවුරුද්දකට පස්සේ අපි පරාදයි. 96 ලෝක කුසලානි ගත්තනේ අපි ක්‍රිකට් ගහලා.
මෙන්න ඊළඟ එකේ අපි ඒ ලෝක සූර්යෝ වෙලා හිටියා. ඊළඟට මෙන්න වෙන කට්ටියක් ගත්තා. එතකොට අපි පරාදයි. දිනුවා නම් පරලොව දිනුවා. කෝ දිනුවා නම් තියෙන්න පැහැින. ඒවා නිවැරදි ජයග්‍රහණ නෙමෙයි. දිනන්ට ඕනේ පරලොව. අද දිනන කෙනා මෙලොව වශයෙන් හෙට පරාද වෙන්න පුළුවන්. පරලොව දිනපු කෙනා කවදාවත් ආයි පරාද වෙන්නේ නැහැ. කවදාවත් ආයි පරාද වෙන්නේ නැහැ පරලොව දිනපු කෙනා. එයා දිනුවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පරලොව දිනුවා. ආයි නැවත උපදින්නේ නැහැ. ඉපදුනොත් තමයි මේ ඔක්කොම දිනන්න වෙන්නේ ආයි මුලින් ඉඳලා. විභාගද, රැකියාද, තනතුරුද, තානාන්තරද, මිනිස්සුද, අඩුම තරමේ තමන්ගේ කුසින්ම උපදින දරුවොත් දිනා ගන්නට වෙනෝනේ අපිට. කැමති කර ගන්නට වෙනවා. ඉතින් ඉපදුනොත් නෙමෙයි ඔක්කොම. හැබැයි පරලොව දිනපු කෙනාට මේ කිසිවක් අදාළ වෙන්නේ නැහැ. දිනුවානං පරලොව දිනුවාමය. දිනුවානං දිනන්ට ඕනේ පරලොව. ඒ නිසා පින්වත්නි පරලොව දිනන්ට උපකාරී වෙන්නේ මොකද්ද? සබ්බ දානං ධම්ම දානං ජිනාති. දිනන්නේ ධර්ම දානය. ඉතින් ඒ ධර්ම දානය තමයි යෝතිකා පංචාලි සහ උත්පලී යන දියණියන් බිරින්දෑවරුන් එකට එක රාශි වෙලා අද මේ සිද්ධ කරන්නේ. නිසා පෙබරවාරි මාසයේ උපන්දින ගණනාවක්ම තිබෙනවා. කුමාරය පලාපත්වල මෑණියන්ගේ උපන්දිනේ තියෙනවා දෙවෙනිදට, හතරවෙනිදට නලින් අබේවර්ධන මහත්තයාගේ උපන්දිනේ තියෙනවා. 22 වෙනිදා හිරුනි මහානාම දියණියගේ උපන්දිනේ තියෙනවා. 26 වෙනිදා චන්දිම මහානාම මහත්තයාගේ උපන්දිනේ තියෙනවා. උපන්දින ගණනාවක්ම. ඉතින් එකම මාසේ. ඉතින් මේ මාසේ පුරාම පින්කම් කරන්න පුළුවන් හැමෝටම. ගොඩක් වටිනවා. ඔක්කොම එකතු කරලා වටින්නේ මෑණියන්නේ. එතුමියගේ ජන්මදිනය සිහිපත් කරගෙන මේ සද්ධර්ම දේශනාව සිදු කරලා එතුමියට ආශිර්වාද කරනවා. එහෙනම් එතුමියට চিරහත් කාලයක් නිදුක්ව නිරෝගීව චිරජීවනය ගත කිරීමට හැකියාව ශක්තිය ලැබේවා. අනිකුත් නම් සඳහන් කළ උපන්දින සමරන සියලු දිනාටමත් පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන හැම සියලු දිනාටමත් නිදුක් නිරෝගී ජීවිත ගත කිරීමට හැකියාව ශක්තිය ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාද බලයම ලැබේවා. බක්කුල රන් සෑරජානන් වහන්සේගේ උතුම් ආශිර්වාදය ලැබිලා නිරෝගී සුබසිත උදා වේවා කියලා සාදු කියලා අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. නමින් මේ කියා වූ සියලු මේගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්වත්නි, අද ධර්මානුශාසනාව දේශනා කරන්නට බලාපොරොත්තු වෙච්ච ගාථාව තමයි අපි හැමෝම දන්න ගාථාවක්. යන්නම්ම දාය නදියා පුලිනීච තීරේ යන් සච්ච බද්ද ගිරිකේ සුමනා චලක්කි. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පිහිටෝපු ස්ථාන පිළිබඳව කියවෙන ගාථාව. අද දවසේදී මේ දේශනාව සිද්ධ කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ සිරිපා සමය උදා වෙලා තියෙනෝනේ. එතකොට නාන්න ගිහිල්ලත් මැරුණා. සිරිපාදි ගිහිල්ලා සමහර අය අතරමං වුණා. ඒ වගේම එක පෙළට එක ලෙසට සිරිපා වන්දනා කරනවා. ඇත්තටම තවමත් සිරිපාදේ වන්දනා කරන්නට යන්න බැරි වෙච්ච අය ඉන්නවා. ඔය මම එළියේ කරන ධර්මානුශාසනා කීපයකදීම ඇහුවා කෝ බලන්න අත උස්සන්න කියලා සිරිපාද වන්දනා කරපු අය මේ අවුරුද්දේ. ඉතින් ගොඩක් අය අත ඉස්සුවේ නෑ, හදීසියෙන් කෙනෙක් වගේ තමයි හිටියේ. මං ඇහුවා ඇයි ඒ කියලා. හාමුදුරනේ කොරෝනා කිව්වා. දැන් වෙන රටවල් වල කොරෝනා හැදිලා කොරෝනා ඒ මිනිස්සුන්ට පාඩමක් ඉගැන්නුවට
අපේ රටේ කොරෝනා වලට පාඩමක් උගන්වන මිනිස්සු. මොකද දැන් කන්න බැරි වුණත් කොරෝනා, නටන්න බැරි වුණත් කොරෝනා, නෑ ගෙදරක යන්න බැරි වුණත් කොරෝනා, මරණයට මගුලට යන්න බැරි වුණත් කොරෝනා. හැබැයි නොයන තැනකුත් නෑ, ඕන තැනට යන්නේ නෑ. ඇත්තටම දානෝ කොරෝනා කියලා. නේද? ඒකත් හේතුවක් වෙලා දැන්. ඒකත් එක හේතුවක් තමයි. නමුත් සෞඛ්‍ය ආරක්ෂිතව පරිස්සමට කරගන්න ඕන දෙයක්. ඉතින් අපි මේ ශ්‍රී පාද සමයේ ඇයි අපි ශ්‍රී පාද වන්දනා කරන්නේ? මෙතෙක් ශ්‍රී පාද වන්දනා කරපු අය දැනගෙනද වන්දනා කළේ? බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමලේ තියෙන වටිනාකම පිළිබඳව අද දවසේදී මේ දේශනාව පුරාවටම සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එය අපට කොහොමද බලපාන්නේ? අපට මේ සිරිපාදය සහ සිරිපා කමල සහ මේ ලංකාව අපේ රට ඇතුලේ ඇතිවෙච්ච සම්බන්ධය. දැන් අපි දන්නවා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ සහ අපි අතර තියෙන සම්බන්ධය. අපි කියන අනුරාධපුර ජීවමානව වැඩ සිටින විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. උන්වහන්සේගෙන් අෂ්ටඵල හටගත්තා. උන්වහන්සේලාගෙන් දෙතිස්ඵල හටගත්තා. ඒ ඵල රෝපණය කරලා මුළු රටම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා කළා. දැන් උන්වහන්සේ විරාජමානව මහමෙවුනා උයනේ අනුරාධපුරයේ වැඩ සිටිනවා වගේම උන්වහන්සේගෙන් හටගත්තු ඵලයන් ලංකාව පුරාම වෙහෙර විහාරස්ථානවල වැඩිලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට තියෙන සැලකිලි සත්කාර සම්මාන සියල්ලක්ම උන්වහන්සේලා ලබා ගනිමින් රටම බෝධි වෘක්ෂයක් යට සෙවනේ පහස විඳිමින් ඒ තුලින් මුළු රටවාසී සත්වයාටම සෙත සලසමින් කටයුතු කරමින් වැඩ සිටිනවා. කොච්චර ආශ්චර්යයිද? එක වෘක්ෂයක් බෝධි වෘක්ෂය දක්ෂිණ ශාඛාව ජයශ්‍රී මහ බෝධියේ ඒ වෘක්ෂය වැඩම කරන්නට යෙදුණා. ඒ වැඩම කරපු වෘක්ෂය හරහා අද බෝධීන් වහන්සේලා මොන තරම්නම් එහි ඵල බෝධීන් වහන්සේලා හැටියට වැඩ ඉන්නවා. රටටම ආශ්චර්යයක්. එහි සෙවන සිසිල, එහි තියෙන ගුණය, බුදු ගුණය අපි හැමෝම අද ලබා ගන්න. ඊළඟට විරාජමානව වැඩ සිටින ජීවමාන දළදා හාමුදුරන් වහන්සේ. මහනුවර සෙන්කඩගල පුරවරේ වැඩ සිටින. ඉතින් ඒ දළදා වහන්සේගේ ආශිර්වාදය මොන තරම්නම් රටක් සනසනවද? ඒ ආශිර්වාදය ලැබගෙන අකුධාතුන් වහන්සේලා දෙනම, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, මේ කියන දළදා වහන්සේලාගේ සරණ පිහිට ලබාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේ දැක්කා සමානව අපි මොනතරම් ආශ්චර්යකින් මේ රට තුල කටයුතු කරනවා. ඒ වගේම වටිනා කියන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ සමනලගිරි පර්වතයේ මුදුනේ පිහිටවපු සිරිපා කමල. පාරිභෝගික සහ උද්දේශික ධාතුන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේ සලකන්න පුළුවන්. සිරිපතුල් ලංකාව පුරාවම නැහැ. බුදුරජාණන් වහන්සේ අඩි තබ තබා ශ්‍රීපාද අඩි තබ තබා මොන තරම්නම් ගව් ගණන් දුර ඇවිත්ද? දුර වැඩියද? කොයි තරම්නම් අන් අයට පිහිටවීම සඳහා ගව් ගණන් උන්වහන්සේ වැඩම කළාද? ගව් ගණන් වැඩම කළත් උන්වහන්සේ සිරිපා කමල් පිහිටවල තියෙන්නේ කීයක්ද? මේ ගාථාව තුල තියෙන පින්වතුනේ සිරිපා කමල් පිහිටවපු ස්ථාන යන්නම්ම දාය නදියා පුලිනීච්ච තීරේ, නර්මදා නදියේ පුලිනීච්ච තීරේ සුදුවැලි තලාවේ බුද්ධ අධිෂ්ඨානයෙන් සිරිපා කමලක් පිහිටෙව්වා. වැල්ලක පිහිටීමක් වෙනව කියන්නේ ලේසි පහසු එකක් නෙවෙයිනේ.
නමුත් බුද්ධ අධිෂ්ඨානය නර්මදා නදී සුදුවැලි තීරේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමලක් පිහිටෙව්වා. යං සච්චබද්ද ගිරිකේ සුමනාචලග්ගේ. සච්චබද්ද පර්වතේ අපි උතිරිපතු කියලා වන්දනා කරන්නේ. ඇඳුම් ගලවගෙන සමහර අය ගිහිල්ලා පන්සලේ වාඩි වෙන්න පුටුව නැත්තම් බැරි අය, බෝධිය ළඟ දන ගහන්න බැරි අය, මේතර නිර්මල තේරවාදී දර්ශනයක් ධර්මයක් තියෙන අය, ඒක තමන්ගේ ව්‍යාපාරකවලට, ඒක තමන්ගේ පාලනයට, ඒක තමන්ගේ ජීවිතයට යොමු කරගන්න බැරි මිනිස්සු සච්චබද්ද පර්වතයේ තියෙන සිරිපතුල කියලා අමතක කරලා දාපු බුදුහාමුදුරු වැඩ ඉන්නවා කියන එක අමතක කරලා දාලා සිරිපතුල උඩින් හදාපු අර ශ්‍රීවලිංගේ වන්දනා කරලා කිරිවලින් නාවල එන හැටි පුදුමයි. ධම්ම කාමෝ බවං හෝති ධම්ම දස්සී පරායනෝ කියලා. පිරිහෙන අය සච්චබද්ද පර්වතයේ බුදුරජාණන් වහන්සේ සිරිපතුලක් පිහිටෙව්වා. ඒ දෙවනි සිරිපතුල යං සච්චබද්ද ගිරිකේ සුමනාචලග්ගේ අන්න සමනලගිරි පර්වතයේ මුදුනේහි සුමන සමන් දෙවිය රාජෝත්තමයාණන්ට රකින්නටත් එතුමාගේ බැල්ම වැටෙන්නටත් සමනලගිරි කන්දේ සිරිපතුලක් අධිෂ්ඨානයෙන් පිහිටෙව්වා. අපිට පිළිසරණ පිහිටටයි ඒ අධිෂ්ඨානය කළේ. යං තත්ත යෝනකපුරේ මුනිනෝච පාදං යෝනකපුරේ. යෝනකපුරේ කියන්නේ අපරන්ත දේශය. අපරන්ත දේශය. පුන්න හාමුදුරු වැඩ හිටි අර මහා දරුණු ප්‍රදේශයක් කියලා කිව්වේ ම්ලේච්ඡ ප්‍රදේශයක් කියලා කිව්වනේ. පුන්න හාමුදුරු පුන්න ඔබ යන්න එපා මේ පැත්තට ගියොත් ඔබට ගහයි. කමන්නේ. ඔබව මරයි. කමන්නේ මැරුවට. ගැහුවට මැරුවේ නෑනේ. ওই විදියට කිව්වා. නමුත් පුන්න හාමුදුරු වැඩම කරලා ඒ ප්‍රදේශයේ වැඩ ඉන්නකොට යෝනකපුරේ සිරිපතුලක් පිහිටෙව්ව බුදුරජාණන් වහන්සේ. දැන් ඔය මක්කම කියලා වන්දනා කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල. දැනගෙන හෝ නොදැන හෝ මේ මිනිස්සුත් වන්දනා කරගත්තොත් බුද්ධ පාද ස්පර්ශයක් නේ දෙයනේ. අපිට අහිමි වෙලා තියෙනවා. නමුත් ඒ එක සිරිපතුල. තං පාද ලාංඡන මහං සිරසා නමාමි. මේ සිරිපා කමල් තව කැලණි ගන්තොටේ පිහිටවලා තියෙනවා. සිරිපා කමල් ගණනාව නාරජතුමාලට වන්දනා කරන්න නාග ලෝකේ. මේ කියන ස්ථානවල තියෙන සිරිපා කමල් වන්දනා කරමින් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය වන්දනා කරනවා. දැන් අපි සමහර වෙලාවට සමහර මිනිස්සු කියන පින්වතුනි ඔබ අහලා ඇති. සමහර අය ඉන්නවනේ ඕනම දෙයක් සමච්චලයට ලක් කරන අය. සහ දැනගෙන හෝ නොදැන හෝ කට පරිස්සම් කරගන්න බැරි පව් කරගන්න අය. සමහරව අහනවා මේ මගේ අම්මේ ඔය සිරිපාදේ ඔච්චර උඩගෙන හිල්ල බුදුහාමුදුරු මොකටද තැබුවද මන් දන්නේ නැහැ. ඕක පල්ලෙහායින් තියන්න තිබ්බනේ කියලා. නේ? අහලා ඇති ඔබ එහෙම කතා කියන සමහර මිනිස්සු. එහෙම නැති අපේ ගෙදර ගාවින් තියන්න තිබ්බනේ නේ. ඇයි බුදුරජාණන් වහන්සේ මේ සිරිපා කමල සමනලගිරි කන්දේ තැබුවේ? ඒකේ නම සමනල කන්ද. සිරිපාද කන්ද නෙමෙයි, සමනල කන්ද. මොකද සමලන කන්ද කියන නම වැටලා තියෙන්නේ මිනිස්සුන්ට කලින් බුදු සිරිපා කමල වැඳ ගන්නට යන්නේ පින්වත්නි සමනල්ලු. බලන්න තිරිසන් සත්තු ගිහිල්ලා පාර පෙන්නන හැටි. දෙවි දේවතාවුන් වහන්සේලා අනන්ත ප්‍රමාණ ඔය සමනල කන්දේ සිරිපා කමල වැඳගෙන තියෙනවා. මහා කතා තියෙනවා. ඒවයි පුරාවෘත
සුරංගනාවියෝ වැඩිය හැටි, දේව දේවතාවෝ වැඩිය හැටි, රජතුමාගේ මල්වත්තෙන් මල් හොරාට කඩාගෙන සිරිපා කමල වන්දනා කරන්නට සුරංගනාවියෝ ගිය හැටි තියෙනවා. ඒගොල්ලෝ හොයාගත්තු හැටි රජවරු ගිහිල්ලා. එතකොට ශ්‍රීපාදය මුණ ගැහිච්ච හැටි, ශ්‍රීපා කමල දැකපු හැටි රජවරු. එනං මුලින් සමනල කන්ද සමනල්ලුන්ගෙන් පිරීලා ඉස්සර තියෙන පින්වතුනේ අපේ ගම්වලත් ඒ ගස්වල දලඹුව ඉඳලා ටික කාලයක් යනකොට ඒගොල්ලන්ට පියාට ඇවිල්ලා ඒගොල්ලෝ ලස්සන පාට සමනල්ලු වෙලා ඒගොල්ලෝ යනවා කොහෙද? කියන්නේ සිරිපාදේ යනවා කියලා තමයි කියන්නේ. ඒ පෙර සංසාරවල මං හිතන්නේ නඩ එකතු කරගෙන බුද්ධ ගෞරවයෙන් යුතුව සිරිපාදි ගිහිල්ලා කටවල් වරද්දගෙන කුණු දාලා රොඩු දාලා නරක වැඩ කරලා ආපු අය වෙන්නත් ඇති. හැබැයි ඒ පවටම ඒකෙන් මිදෙන්න අපිට සමනල්ලු වෙලා හරි සිරිපාදයට පාර පෙන්නන. හැබැයි ඉතින් වර්තමාන වෙනකොට වස විස නැති රටක් හදාගෙන යන තැනක වස විස ගහලා අර කෘමි සත්තු සම්පූර්ණව සමනල්ලු කොහොම දැන් මැරිලා. ඉතින් සිරිපා කමල වන්දනා කරන්න යන්න මග පෙන්වන්නේ කවුද දැන්? මිනිසුන්ට අමතක වෙලා. ඒ නිසා පින්වතුනි, එහි ලොකු වටිනාකමක් තියෙනවා. මේ කියන ස්ථානවල පමණයි ශ්‍රීපා කමල් තියෙන්නේ වන්දනා කරන්න. ඉතින් වන්දනා කරන්න යනකොට අපි කොහොමද යන්නේ? බුද්ධං සරණී සිරස දරාගෙන ධම්මං සරණී සිත පහදාගෙන සංඝං සරණී සිවුරු දරාගෙන තුන් යමටම තුන් සරණී ආද ආගෙන පිරියම බුදුන්දන් සරණය ගඤ්ඤයි මැදියම ධම්මං සරණය ගඤ්ඤයි අලුයම සංඝං සරණය ගඤ්ඤයි තුන් යමටම තුන් සරණය ගඤ්ඤයි. සිරිපාදේ යනකොට කට වරද්ද ගන්න හොඳ නැහැ කියන. කට වරද්ද ගන්න හොඳ නැත්තේ අර වගේ කතා කියනවා. මහ ගෝන් කතා. අනේ අපොච්චියේ මොකටද ඔච්චර උඩින් තිබ්බේ? පහලින් තියන්න තිබුණා නේද? කියලා කතා කියනවා. ඔන්න ඔය වගේ දේවල් නොකියා කට පරිස්සම් කරගන්න තමයි තුන් සරණ ගැන කියන්නේ. තුන් සරණ ගැන කියන්නේ. ඊට පස්සේ තින් ඕකට එකතු වුණා ලිහිණි හෙළ, ඉන්දිකටු පාන, ගෙත්තම් පාන, ඔය වගේ නොයෙක් දේවල් එකතු වුණා ඕකට. ඉතින් ඒවට කවි හැදුනා. ඊට පස්සේ තුන් සරණ අමතක වෙලා හෙලේ නගින්න ඕම් පුතා, අග්ගල කණ්ඩෝම් පුතා කියලා ඒවා කියන්න පටන් ගත්තා. අග්ගල කන්නයි, කන්දේ නගින්නයි. කන්දේ නගින්නේ මිනිස්සු මොකටද? අග්ගල කන්න. හෙලේ නගින්න ඕම් පුතා, අග්ගල කණ්ඩෝම් පුතා. ඊට පස්සේ තව සමාජයේ පල්ලෙහාට එනකොට, ඒ කියන්නේ මේ වසර ගණන් පහු කරගෙන ඉස්සරහට එනකොට වෙන විදියටත් ඔව වන්දනා කරන්න පටන් ගත්තා. දැන් කටවල්ම හොඳ නැහැ. ඇයි පින්වතුනි? මේ සිරිපා කමල ගැන දන්නේ නැති නිසා. ඒ ලංකාවට අපිට වටින්නේ ඇයි කියලා දන්නේ නැති නිසා තුන් සරණ කියන්නේ ඒ කට පරිස්සම් කරගෙන ලෙඩ රෝගවලට අතපය වාරු නැත්තම් කකුල් අමාරුව තියෙනවා නම් බුදු සිරිපා කමල වැඳගෙන ආවහම සනීප වෙනවා. ළමයි නැති අයට දරුවෝ ප්‍රාර්ථනා කරලා තුන් සරණේ පිහිට පතාගෙන ශ්‍රීපා කමල වන්දනා කරන්න කරුණා කළාට පස්සේදී
දරුවන් පහළ වෙනවා. ඒ වගේම Tamanට කරන කියන දේවල් සාර්ථක කරගන්නට බුදුරජාණන් වහන්සේගේ සමීපයට යනවා කියන උතුම් ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගෙන ප්‍රාර්ථනා තියාගෙන මිනිස්සු යන්නේ. ජීවිතේ ඇත්තරලා දාලා එදා ගියේ. ගෙවල් දොරවල් ඉඩ කඩන් දරුවන්ට ලියලා දීලා පයින්ම කරුණා කරනවා ශ්‍රීපාදී වන්දනා කරන්න. ගෙවල් දොරවල් ඉඩ කඩන් ලියලා දීලා මාගේ මේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරමි පූජා වේවා. ඒ තරම් අනුහසක් ඒ සිරිපා කමල තුල පවතිනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල තියෙන වටිනාකම තමයි දැන් සාමාන්‍ය පුජ්‍යලයක් ගත්තොතින් අපි දිහා කෙනෙක් බලන විදියයි බුදු කෙනෙක් දිහා කෙනෙක් බලන විදියයි වෙනස්. අපිව දැක්කහම කෙනෙක් බලන්නේ හිසේ සිට පාදයේ දක්වාද පාදයේ සිට හිස දක්වාද අපි. සාමාන්‍යයෙන් අපි දිහා බලනකොට මිනිස්සු බලන්නේ ඔළුවේ ඉඳලා කකුල් දෙක දක්වා. ඔළුවේ ඉඳලා කකුල් දෙක දක්වා බලනව නෙමෙයි ස්කෑන් කරනවා වගේ නිකන්. බලලා කියන්නේ මොකද්ද? අම්මේ දැන් මහත් වෙලා, කෙට්ටු වෙලා, සුදු වෙලා, කළු වෙලා, ඇදිලා ගිහිල්ලා, සීනිද, ප්‍රෙෂර්ද, කොලෙස්ටරෝල්ද ස්කෑන් කරලා කියන්නේ අර ටික. දැන් ඕක වෙන්නේ ඇයි? මූණේ ඉඳලා නැත්තම් සිරසේ ඉඳලා දෙපා දිහා බලන හින්දා. හැබැයි බුදු කෙනෙක් දිහා බලන්නේ පාදයේ සිට සිරිපා කමලයේ සිට සිරස දක්වා. ඒක අපි විතරක් කරපු එකක් නෙවෙයි. එහෙමයි බුදු කෙනෙක් දිහා බලන්නේ පින්වත්නි. ඔබට මතක ඇති රාහුල කුමාරයා කිඹුල්වත් පුරයට වඩින බුදුරජාණන් වහන්සේ තමන්ගේ පියා කියලා කොහොමද අඳුරගන්නේ කියලා අහනවා. කෝ තාත්තා කියලා අහනවා යසෝදරාවගෙන්. අන්න ඒ වෙලාවේ පින්වතුනි යසෝදරාව බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙනවා කාටද? පුංචි රාහුල කුමාරයාට. කොහොමද හඳුන්වලා දෙන්නේ? ඔක්කොම කහම කහ පාට සිවුරු ඇඳගෙන එක විදියට ලස්සනේ වඩිනවා. එතනින් කොහොමද මගේ පියා වෙන් කරගන්නේ? හොඳයි මම ඔබට චිත්‍රක ඇඳලා පෙන්නන්නම් කියලා යසෝදරාව චිත්‍රක ඇඳලා පෙන්නනවා. ඒ පෙන්නන තැන මුලින්ම චිත්‍රය අඳින්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල. විස්තර කරනකොටත් විස්තර කරන්නේ සිරිපා කමලෙන් පටන් අරගෙන. චක්කවරංකිත රත්ත සුපාදු ලක්කන මණ්ඩිත ආයත පන්හි චාමර චත්ත විභූසිත පාදු ඊසහි තුයිහ පිතානාරසිහු සත්ලකුණින් සැදී රත්න පැහැපාදී ලක්ෂණ වූ විලුඹුන් දිගු පාදී චාමර සේසත් සැලුණු පාදී ඒ ඔබගේ පිය උනිදාන්. බලන්න පින්වතුනි, යසෝදරාව බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දෙන්නේ මේ ඔබේ පියා කියලා රාහුල කුමාරයාට සිරිපා කමලේ. චක්ක වරංකිත රත්ත සුපාදු. ශ්‍රීපා කමලේ චක්ක රත්නයක් තියෙනවා ගර 1000කින් යුත්. ලක්කන මණ්ඩිත ආයත පන්හි. මේ සිරිපා කමල ඇතුලේ
ගර 1000කින් යුතු චක්‍රරත්නයක් සහ චක්‍ර රෝධයක් සහ කරත්ත රෝධයක් වැනි සිතියමක් සහ ප්‍රධාන පෙළේ වෙනස්කම් කීපයකින් යුත්ව පිහිටලා තියෙනවා. දික් විලුඹක්, සම පතුලක්, සමව පිහිටි ඇඟිලි මේ ආදී වශයෙන් ගත්තොතින් ශ්‍රී පතුල වර්ණනා කරනකොට එහෙම කියනවා. දික් විලුඹක් ලැබිලා තියෙනවා. කවදාවත් සංසාරේ පුරාවට බුදුරජාණන් වහන්සේ කිසිවෙකු බය කළේ නැති නිසා දික් විලුඹක් ලැබුණා. අපි නම් කොච්චර බය කරනවද? ටෙලිෆෝන් කෝල් එකක් දුන්නත් ඉන්න තැන කියන්නේ නැතුව කොච්චර බය කරනවද මිනිස්සුන්? කේලම් කියලා කතා හදලා, බොරු බේගල් ඇත දාලා, බොරු ප්‍රවෘත්ති දාලා, Facebook වල පෝස්ට් දාලා බය කරනවා. බය කරනවා. ඉතින් අපිට කොච්චර ප්‍රශ්නද? විලුඹවල් පැලෙනවා. ඒවයි කුෂ්ඨ දද හැදෙනවා. ඕව වැදිලා කැඩෙනවා. එම දික් විලුඹක් අපිට නැහැ. බුදුරජාණන් වහන්සේට හරි ලස්සන දික් විලුඹක් තිබුණේ. සංසාරේ කවදාවත් කිසි කෙනෙක් බය කරපු නැති නිසා. ඊළඟට සම ඇඟිලි. ඇඟිලි ටික සමානද? අපේ ගත්තොත් එම් පහ විදියක්නේ. අපි නිකන් කතාවට නම් කියනවා ඇඟිලි පහත් ඉතින් පහ විදියක්නේ. එක වගේ නෑනේ. එක වගේ නෑ නෙමෙයි අපිට පිහිටන්නේ. ඇයි? සංසාරේ බුදුරජාණන් වහන්සේ සත්ව ඝාතන සිද්ධ කරලා නැහැ කවදාවත්. ඒ නිසා සම ඇඟිලි තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කිසිම කෙනෙකුට හිංසා කරලා පීඩා කරලා උගුල් ඇදලා අංචි ඇදලා කකුලෙන් ඇදලා යන ගමන් නවත්තල නැහැ කවදාවත්. ඒ නිසා සමව පිහිටිච්ච පාදයක්. දෙපා පැටලෙන්නේ නැහැ බුදු පියාණන් වහන්සේගේ කවදාවත්. දෙපා දෙක පැටලෙන්නේ නැහැ. ඇයි ඒ? කවදාවක්වත් බුදු පියාණන් වහන්සේ අන් අයට හිංසා කරලා නැහැ. ඒ නිසා උන්වහන්සේ අඩිය තියනකොට වලක් තිබුණොත් ඒ වල ගොඩ වෙනවා. කන්දක් වගේ තිබුණොත් ඒක සමතලා වෙනවා. පින්වත්නි, ඒ සිරිපා කමල තියෙන විස්තර හරි අපූර්වයි, ආශ්චර්යයි. ඒ වගේම ඔබ නිකමට කල්පනා කරන්න. දැන් සාමාන්‍ය දරුවෙක් ඉපදෙනකොට ඉස්සෙල්ලම ඉපදෙන්නේ මව් කුස තුල ඉඳලා බිහි වෙන්නේ ඔළුව. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙනකොට මව් කුස තුඳ පద్මාසනය කරගෙන හිටියා කියලා කියනවා. ඒ ඉඳලා මුලින්ම අර පුංචි සිරිපා කමලයි මව් කුසෙන් එළියට ආවේ. බිහි වුණේ ඔළුව නෙවෙයි, සිරස නෙවෙයි, සිරිපා කමල. ඒ සිරිපා කමල බිහි වෙච්ච දවසේ ඉඳලා බිම තැබුවේ නෑ. නෙළුම් මල් 7ක් උඩටයි තිබ්බේ. ඒකනේ ඇවිදින්න පුළුවන් උනේ. දැන් අපි ඇවිදිච්ච ගමන් අපිට ඇවිදින්න පුළුවන්. අරේ බකල් ගගහ මෙහි බකල් ගගහ පෙරලි පෙරලි දන්න ගගහ බඩ ගගහ යන්තම් කකුල හුරු කරගෙන තියෙන ඒත් අම්මා අතින් අල්ල වැට අල්ලගෙන ලී අල්ලගෙන උළුහුව අල්ලගෙන කොච්චර දේවල් අල්ලගෙනද අපි නැගිටින්නේ. ඇයි? සම පතුලක් අපිට නැහැ. පෙරලෙනව කකුල් පැටලිලා අනේ කොච්චර පොඩි කාලේ වැටෙනවද? පොඩි කාලේ නෙමෙයි පින්වතුනි, අපි දැනුත් කොච්චර වැටෙනවද කකුල් දෙක පැටලිලා. අනිත් අයගේ කකුල් නෙමෙයි, අපේ කකුල් දෙකම පැටලිලා කොච්චර වැටෙනවද? ඇයි? සංසාරේ ගොඩක් අපි පව් කරලා තියෙනවා. හැබැයි අපේ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ ආශ්චර්යයක් පින්වතුනි. ඉපදෙනකොටම මේ සිරිපා කමල් තබන්නට නෙළුම් මල් 7ක් පිපුණා. සමයි පොළව. ඒ සිරිපා කමලයි සමනල කන්දේ තිබෙන්නේ. මුලින්ම ඉපදුනේ සිරිපා පතුල. ඊළඟට අසිත කාලදේවල තවුසට වන්දනා කරන්නට අරගෙන යනකොට මුලින්ම අසිත කාලදේවලගේ තවුසගේ වදින්නේ ජටාවේ මොකද්ද? සිරිපා කමල. ඒ සිරිපා කමල දැක්කට පස්සේ තමයි විශ්ලේෂණය කරන්නේ අනේ බුද්ධත්වයට පත් වෙන බුදු කෙනෙක්
hina වෙනව අඬනවා. සිරිපා කමලයි දැක්කේ. අනේ එයා බුදු වෙනකොට මම නෑ. සුද්ධෝදන මහරජතුමා වන්දනා කළේ සිරිපා කමල මුලින්ම. ඒ වගේම තමයි පින්වතුනි අවසාන මොහොතේදීත් පරිනිර්වාණයට පත් වෙලා සෑයේ දවන්නට ලෑස්ති වෙච්ච වෙලාවේදී බුද්ධ ශරීරය මහා කාශ්‍යප මහරහතන් වහන්සේට වඩින්ට පරක්කු වෙනවා. ඒ පරක්කු වෙනකොට ගිනිගන්නේ නැහැ. ඒ සෑය ළඟට ඒ ලෙන ගාවට දෙන ගාවට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කළාට පස්සේදී ලෙනෙන් එළියට ආවේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල. ඒ සිරිපා කමලයි වන්දනා කළේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. සිරස නෙවෙයි එළියට ආවේ සිරිපා කමල. ඒ සිරිපා කමල වටිනු ආශ්චර්යයි. ඊළඟට යසෝදරා තෙරණිය නැත්නම් යසෝදරාව කිඹුල් අතට වැඩිය බුදුරජාණන් වහන්සේව බලන්න එන්නේ නැහැ. ඇය ප්‍රාර්ථනාවක් කරනවා මම පතිවෘතා ධර්මයේ රැකගෙන හිටියා. ලේන කුලේ ඉඳලා පාද චාරිකාව බවට පත් වුණා. මම දුක් විඳ විඳ කඳුල විඳ විඳ ඔහුට බුද්ධත්වයට යන්නට මාර්ගයට උදව් කළා. ඒ සත්‍ය නම් බුදුරජාණන් වහන්සේ මා ළඟට වැඩි යුතුයි කියලා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. බුදුරජාණන් වහන්සේ අර යසෝදරාවගේ මාලිගාව තුලට වැඩම කරනවා. පින්වතුනි කාලයකට පස්සේ මේ ආවේ තමන්ගේ ගිහි කල ස්වාමියා. අපේ සාමාන්‍ය කෙනෙකුට හිතන්න ඕන කෙනෙකුට තමන්ගේ මහත්තයා රට ඉඳලා ආවොත් ගමනක් ගිහින් ආවොත් ඉස්සෙල්ලම යාපෝට් එකේදී දැක්ක ගමන් මොකද කරන්නේ? කාලයකට පස්සේ දැක්කේ. ආපු ගමන් තුරුල් කරගෙන මූණ ඉඹින එකනේ කරන්නේ නේ. නෝනලා මහත්තුරුත් එහෙමයි. නෝනලා රට ඉඳලා ආවට පස්සේ එහෙමනේ. හැබැයි යසෝදරාවට තමන්ගේ ස්වාමියා දැක්ක විතරයි අඬාගෙන සිරිපා කමලටයි ඇය ඔළුව තියාගෙන කඳුලින් තෙත් කළේ. ඒ සිරිපා කමල වටිනෝ ඒ තරම්. ඒ වගේම තමයි පින්වත්නි. ඒ සිරිපා කමලයි පිහිටවල තියෙන සමනලගිරි පර්වතේ. සමනලගිරිය පිළිබඳව අපේ අම්මා කිව්වා මුනි සිරිපා සිවිමින්නේ සමනලගිරි මුදුනින්නේ මද සුළඟයි මේ එන්නේ මගේ පුතා නිතියන්නේ. පින්වතුනි මේක ඇතුළේ ලොකු ගැඹුරක් තිබුණා. මොකද්ද මේ ගැඹුර? මේ හමාගෙන යන සුළඟ දැන් ඉන්දියාව වගේ ගත්තොත් රටක් ගත්තොත් එහෙම ඒ සුළඟත් එක්ක දූවිලි මොන තරම්ද? ඒ සුළඟත් එක්ක පින්න මොන තරම්ද? හැබැයි අපේ ලංකාව ඇතුලේ සුළඟ හමනකොට බලන්නකෝ. මහා චණ්ඩ මාරුත නෙවෙයි. සාමාන්‍ය දවසට සුළඟ හමනකොට ඒ සුළඟ ඇඟේ වදින්න අපි කැමතිනේ. ඇයි මේ ලංකාව වටා හමන සුළඟත් බුදු සිරිපාද ස්පර්ශ කරගෙනයි පින්වතුනි අපේ ඇඟේ වදින්නේ. මුනි සිරිපා සිඹිමින්නේ සමනල ගිරිපදුන් නෙමේ සුළඟ වදින්නේ. ඒ සුළඟ අපිට සැපයි. ඒ වගේම තමයි ලංකාවේ ගංගාවල් 138ක් ගලාගෙන යනවා. මේ ගලාගෙන යන සෑම ගංගාවකම උල්පත මුලින් ආරම්භ වෙන්නේ සිරිපාද කන්ද මුදුනේ ඉඳලා. බත සරි කරන්න ගොයම හදන්න එළවලු ටික හදන්න අපිට ජීවත් වෙන්න වතුර ටික බොන්න සියලුම ජලය අපේ රට පුරාවටම ගලාගෙන යන්නේ සිරිපා කන්දේ ඉඳලා. ආශ්චර්යයි ඒ සිරිපතුල යට ඉඳගෙන උල්පත් ටික ගලන්නේ. ඒ අය අපිට මේ වාසනාව ගෙන දෙන්න පින්වතුනි කොහේ වුණත් වතුර ටිකක් බොන්න පුළුවන් අපිට. ඒ ගංගාවල් ඔක්කොම ගලන්නේ හිඳලා. ඊළඟට මේ ලංකාවට ඉර පායනකොට මුලින්ම පින්වතුනි සිරිපා කමල මතට ඉරුවෙලිය වැටිලා ඒ ඉරුවෙලියයි ඒ සිරිපා කමලෙන් එන ඉරුවෙලියයි අපේට වැටෙන්නේ. ආශ්චර්යයක් පින්වතුනි. එහෙනම් ඒ සමනලගිරි පර්වතයේ මුදුනේ සිරිපා කමල අපේ සිරසට උඩින් තියෙනකොට ඒ සිරිපා කමලේ යටින් තමයි අපි ඔක්කොම බුදු ගුණ කියමින් සැනසෙන්නේ. ඒ ආරක්ෂාවයි අපිට තියෙන්නේ. එයයි සමනල කන්දේ තියෙන වටිනාකම.
ඉතින් ඒ ආරක්ෂා කරන්නට සෝවාන් වෙච්ච බෞද්ධ දෙවියා සුමන සමන් දිව්‍ය රාජෝත්තමයාණන්ට බාර කරලා තියෙනවා. ඉතින් මේ දෙවි කරුණාවත් ළඟා කරගෙන බුදු සිරිපතුලේ තියෙන වටිනාකමක් දැනගෙන එවන් බුදුරජාණන් වහන්සේ නේද වැඩ ඉන්නේ ජීවමාන බුදුහාමුදුරුවන් වහන්සේ හා සමාන බුද්ධ අධිෂ්ඨානයෙන් මිනිස්සුන්ට ගිහිල්ලා වන්දනා කරගන්නට පිහිටෝපු සිරිපා කමල නේද සිරිපාද කන්දේ තියෙන්නේ. එහෙනම් ජීවමාන බුදුන් වහන්සේ වැඳ ගැනීමට ලැබිච්ච දීපු කාල සීමාව වෙනකොට පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා වන්දනා කරගන්නටයි ඕනකම තියෙන්නේ. ඒකයි සිරිපා කමල යසෝදරා දේවිය කැමැතිම දේ තමයි අර බුදුරජාණන් වහන්සේ පුංචි කුමාරයෙක්ව බෝධිසත්වයේ ඉපදිච්ච වෙලාවේ රෝස පාට දෙපතුල් දෙක පිරිමැදමින් අර සිරිපා කමල පිරිමදින්නේ එතුමිය කැමති. ඒ තරම් ආශ්චර්යයක්. එහෙමනම් ඒ බුදු සිරිපා කමල බලන්නට ඒ පිහිට ළඟා කරගන්නට සමනලගිරි කන්ද තරණය කළ යුතුමයි. ඒ තරණය කිරීමෙන් අපි හැමතෙම මහා පුණ්‍ය ශක්තියක් එකතු වෙනවා. ඒ පුණ්‍ය ශක්තිය ජීවිතයට එකතු කරගමු. අනන්ත බුදු කරුණාවෙන් ජීවිතය යහපත් වේවා. සුගතිගාමී වෙත්වා. ඒ බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ළඟා කරගත්තු ශ්‍රී පාද කන්ද නැගලා තුනුරුවන්ගේ අනන්ත ගුණයන් සජ්ජායනා කරලා අප හැම දිනාටම උතුම් නිවනින් සැනසීම ළඟා කර ගැනීමට මේ සියලු කුසල් හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අපි සිරිපා කමල වන්දනා කරමු. පින්වත්නි සද්ධර්ම දේශනාව නිමාවටපත් කරන ඔබට අද මතක් කළේ ශ්‍රී පාද අඩවිය වන්දනා කරගන්න එක. ශ්‍රී පාද අඩවියට ගිහිල්ලා සමනලගිරි කන්ද වන්දනා කර ගනිමින් ඒ සිරිපා කමල වන්දනා කිරීමේ වටිනාකම. ඉතින් අද දවසේදී තා වටින කියන පින්කමක් සිද්ධ කරගන්න තුනේ යූතිකා පංචාලි සහ උත්පලී යන දියණි වනු සහ බිරින්දෑ වරුන් සහෝදර සහෝදරියන් එකට එක රාශි වෙලා විශේෂයෙන්ම පෙබරවාරි මාස 2 වෙනිදා 79 වන උපන්දිනය සමරන කුමාරි පලාපත්තල මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා ඒ වගේම නලින් අබේවර්ධන මහත්මයාට ආශිර්වාද කරලා හිරුනි මහානාම දියණියට ආශිර්වාද කරලා චන්දිම මහානාම සොයුරාට ආශිර්වාද කරලා සෙත් ප්‍රාර්ථනා කරලා මේ උතුම් පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. ඒ සෑම සියලු දිනාටමත් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරු පින්වත් ඔබ සියලු දිනාටමත් රත්නත්‍රි ආශිර්වාද බලයේ චිරජීවනයේ ආයුර ආරෝග්‍ය සප සම්පන්නිය වර්ධනය වේවා කියන ප්‍රාර්ථනාව හදවතේ ඇති කරගෙන සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙත් සදහම් විකාශයේ ප්‍රධාන අනුශාසක අවසරයි පූජ්‍යපාද අප ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේටත් මෙත් සදහම් කාර්ය මණ්ඩලයේ සෑම සියලු දිනාටමත් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු Facebook අන්තර්ජාලය ඔස්සේ වගේම YouTube නාලිකාව මෙත් සදහම් විකාශය ඔස්සේ නරඹපු හැම සියලු දෙනාටමත් තුනුරන්ගේ ආශිර්වාද බලයේ සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු තං සදා. හැම දිනාටම තුනුන්ගේ ආශිර්වාදය සැලසේවා. උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කළ සත්පුරුෂ සුපින්වතුනි, උතුම් වූ සද්ධර්ම දේශනාවේ සියලු දේශනාමේ කුසල් උතුම් ධර්මාවබෝධයේ පිණිසම වේවායි සත්සිතින් ප්‍රාර්ථනා කරනවා. උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වූ ගාල්ල හිනිදුම ශ්‍රී ශාසනෝදයාරාම විහාරාධිකාරී තවලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක ජාතික ඉදමල් පූජාවේ ගෞරවනීය නිර්මාතෘවර ශාස්ත්‍රවේදී සද්ධර්ම වාගීශ්වර අප පින්වත් පූජ්‍යපාද කඩිහිංගල විනීත ගෞරවනීය ස්වාමින් වහන්සේව සාදුනුදින් පාදාභි වන්දනෙන් සිහිපත් කොට පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. උතුම් වූ බණපද ශ්‍රවණය කළ ඔබ අප හැම දෙනා කෙරෙහි අනුකම්පා සහගතව ධර්මදේශනා පැවැත්වූ පින්වත් ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරන ගමන්ම උතුම් සද්ධර්ම දානමය පුණ්‍ය කර්මයේ පින්බර දායකත්වයේ දරුවා වූ සදහවත් දායක පිරිස සිහිපත් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. යූතිකා පංචාලේ සහ උත්පලී යන දියණියන් බිරින්දෑවරු සහ සහෝදරියන් ඇතුළු සුපින්වත් පිරිස පින්කමේ දායකත්වයේ දරනවා. ඒ සියලු දෙනාගේ සිළු අරමුණු එලෙසින්ම සාක්ෂාත් වේවා. ජන්මදින සිහිපත් කරන හැම දිනාටම නිදුක් භාවයේ නිරෝග සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය වේවා. උතුම් වූ ධර්මයේම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබේ නිවහනින් සමුගානටයි බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් සද්ධර්ම දේශනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.